ඔව් ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම සාකච්ඡා කරමින් හිටිය මෑත දින කීපයකදී 2021 වර්ෂයේ විභාග ප්‍රශ්න පත්‍රය. විශේෂයෙන්ම පළවන ප්‍රශ්න පත්‍රය නම් වාස්තවික ගැටලු යොමු වන ප්‍රශ්න පත්‍රය. දැන් විභාගයේදී විශාල සිසුන් පිරිසක් නොසලකා හරින අපි කියන හිතට අරගෙන පිළිතුරු ලියන්න ඉදිරිපත් නොවන සැහැල්ලුවෙන් මුහුණ දෙන ප්‍රශ්න පත්‍රයක් තමයි මේ පළවෙනි ප්‍රශ්න පත්‍රය. ඒ නිසාම ලකුණු අඩුවෙන්ම ගන්න ප්‍රශ්න පත්‍රයක් තමයි ව්‍යාපාරද්දිනේ මේ පළවෙනි ප්‍රශ්න පත්‍රය. මම හැමදාම මතක් කරන ඔයගලන්ට ව්‍යුහගත පේපර් එක නම් සෙකන්ඩ් පේපර් එකේ ලකුණු 75න් උඩ ලකුණු ගන්න සිසුන් සෑහෙන ප්‍රමාණයක් ෆස්ට් පේපර් එකේ ලකුණු 40ත් 55 අතරට හිර වෙනවා සීමා වෙනවා. ඒ සාමාර්ථය හිමි වෙනවා. ඔක තමයි මේ පේපරේ තත්ත්වය. මොකද හේතුව එකක් මේ පේපර් එක ලේසි කියලා හිතෙනවා. මොනවා හරි ලියන්න පුළුවන් කියලා මොනවා හරි ලියන්න බෑ. වාස්තවික ප්‍රොග්‍රෙසිව් ක්වෙස්චන්ස් කියන එක තේරුම නිශ්චිත පිළිතුරු තියෙන එකයි. ඒ නිශ්චිත පිළිතුරුම හරියටම අපේක්ෂා කරන ප්‍රශ්න. එහෙනම් මේකට ආසන්න පිළිතුරු වලින් ලකුණු ගන්න බෑ. ආදේශක පිළිතුරු නෑ, ඒවට ලකුණු නෑ. වක්‍රව ලියලා ලකුණු ගන්න බෑ. මේකට ඍජුව තියෙන එක උත්තරේ උත්තර දෙන්න ඕන. මොනතරම් අමාරුද බලන්න. ඕන නෑම විෂය ධාරාවක අමාරුම පේපර් එක මේකයි කියන එක තේරුම් ගන්නවා. ඒක අමාරු කියන්නේ අපිට ලියන්න බෑ කියන එක නෙවෙයි. ඒ අමාරු එක අමාරු ඇත්තටම. ඒ අමාරුකම නැති කරගන්න පුළුවන් අපිටයි. මොකද සරලයි. සමස්ත විෂය නිර්දේශයේ පාඩම් මේකක 18ම සහ ඒ 18 ඇතුළේ තියෙන සියලුම පාඩම් පරිච්ඡේද සම්පූර්ණයෙන්ම අපි පරිශීලනය කරලා හොඳට ඉගෙන ගන්න ඕනේ. ඒත් එක්කම මේ පේපර් එකේ පැය දෙකක් තියෙනවනේ. පැය දෙකම ඉවසිලිවන්තව හොඳට කාලය බෙදාගෙන ප්‍රශ්න 50ට ඒ කාලේ විසුරුවා හැරලා ඉවසීමෙන් හොඳ කියවීමෙන් අවබෝධයෙන් ලියන්න ඕනේ. ඔය කාරණා දෙක ඉෂ්ට කරන කල මේක අමාරු නෙවෙයි, මේක ලේසියෙන් පේපර් එක වෙනවා. ඔබ දැන් හිතන විදිහට ලේසියෙන් පේපර් එක වෙනවා. ඔබ දැන් ලේසි කියන්නේ මේ මවාගත දෙයක්නේ. ලේසි කියලා නම් ලකුණු තියෙන්න එපේ. නෑනේ. අපි අද පාඩම් පරිච්ඡේද උත්සාහ කරනවා. තවදුරටත් මේකේ බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කරලා මගේ ඉලක්කය බහුවර්ණ ප්‍රශ්න 30ම ඔබ ලව්ව හරියට කරවන්න. බැරිම නම් අවම 25ක්. 25ක් හරි ගියත් අනිවාර්යයෙන් මේ සාමර්ථ්‍යයක් ගන්න පුළුවන්. මුලින්ම 21 වෙනි ප්‍රශ්නය ව්‍යාපාරික දැක්ම. ඒ කියන්නේ විෂන් එක. ව්‍යාපාරික දැක්ම නිශ්චිත අරමුණු ළඟා කර ගැනීමට සේවකයින්ට බලපෑම් කිරීමේ හැකියාව පෙන්වයි. හරිද ඒක? වැරදි. දැන් ඇත්තට මතකද මේ දැක්ම කියන එක? දැක්මට තව නමක් මොකක්ද? දෘෂ්ටිය. මතකනේ දෘෂ්ටිය. දෘෂ්ටි විෂන් කියන එක. දෘෂ්ටි විෂන්. මොකද්ද මේ කියන්නේ? කිසියම් ව්‍යාපාරයක ව්‍යාපාර කටයුතු කාර්යභාරයන් ගොඩාක් තියෙනවා. මේ සමස්ත ව්‍යාපාර කටයුතු සම්පින්ඩණය කරලා සාරාංශ කරලා මිරිකලා ගත්තම අනාගතයේදී ළඟා කරගන්න අපේක්ෂිත සිහිනය තේරෙනවද? නැත්නම් අනාගතේ ලබා ගන්න අපේක්ෂිත ප්‍රතිඵල තමයි දැක්ම කියලා කියන්නේ. නැත්නම් ඕනම ව්‍යාපාරයක අනාගත සිහිනය. ඕක තමයි විෂන් කියන්නේ. සියලු ව්‍යාපාර කටයුතු සම්පින්ඩණය කරලා ගත්තම ව්‍යාපාරයක් ලබා ගන්න අපේක්ෂා කරන සිහිනය. පාසලක හිතන්නකෝ, පාසලක මොනතරම් දේවල් වෙනවද? විෂයන් 13 වසර වන විට විෂයන් ගණනාවක් අපි ඉගෙන ගන්නවා. සමහර විෂයන් අපි එක දිගටනේ. දැන් ගණිතය වගේ විෂයක් අපි හිතමු 2 වසරේ ඉඳන් 1 වසරේ ඉඳන් අපි ඉගෙන ගන්නවනේ. එක එක මට්ටම් වශයෙන්. තේරුණාද? ඒ වගේ ඉගෙන ගන්නවා. ඒ වගේම විවිධ ක්‍රීඩා ක්‍රියාකාරකම් වල නියුක්ත වෙනවා. විවිධ සමාජීය ක්‍රියාකාරකම් සාහිත්‍ය සංගමය හරහා එහෙම නැත්නම් වයිල්ඩ් ලයිෆ් ඇසෝසියේෂන් එක ඒ හරහා තේරුණාද? අපි විවිධ සමාජ ක්‍රියාකාරකම් වල නියුක්ත වෙනවා. ඒ වගේම පාසල අපිට එක එක වගකීම් පවරනවා. ශිෂ්‍ය නායක තනතුරු, එක එක කමිටු වල තනතුරු, ඒ වගේම පාසලේ අපි එක එක ව්‍යාපෘති බාර දෙනවා. වගා ව්‍යාපෘතියක් වෙන්න පුළුවන්. සමහරට පාසල පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් වෙන්න පුළුවන්. පාසලේ කැඩිච්ච නැත්තම් පළුදු වෙච්ච ඩෙස් බංකු සකස් කරලා තින්ත ගාලේව නැවත භාවිතයට ගන්න පුළුවන් තත්ත්වයටපත් කිරීමේ ව්‍යාපෘති වෙන්න පුළුවන්. මොන තරම් ක්‍රියාකාරකම් කරලා මේ සියලු ක්‍රියාකාරකම් වලින් ලබා දෙන දැනුමයි පළපුරුද්ද පන්නරය සමාජ කුසලතා මේ සියල්ල තුලින්
සමාජයට අනාගතයේදී දායද කරන අපේක්ෂා කරන මොකක්ද හොඳ පුරවැසී. හොඳ පුරවැසී ඒක තමයි විෂන් එක. ඒ වගේ නිශ්චිත අරමුණු ළඟා කර ගැනීමට සේවකයන්ට බලපෑම් කිරීමේ හැකියාව පෙන්වයි කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒක නෙවෙයිනේ. ව්‍යාපාරයේ ගමන් කළ යුතු දිශාව සහ එහි සමස්ත කාර්ය සම්පිණ්ඩනය කර පෙන්වයි. අන්න ඒක ටිකක් ආසන්න වශයෙන් යනවනේ. ඔව් ව්‍යාපාරයේ ගමන් කළ යුතු දිශාව. ව්‍යාපාරයේ ගමන් කළ යුතු දිශාව. හරිනම් ඔය හරියන්නේ බිස්නස් ප්ලෑන් එකට. බිස්නස් ප්ලෑන් එක හරියටම කියනවා ව්‍යාපාරයේ ගමන් කළ යුත්තේ කොයි බඩද කියන එක. ඒ වගේ ගමන් කළ දිශාව සහ එහි සමස්ත කාර්ය අන්න මේක හරි. එහි සමස්ත කාර්ය සම්පිණ්ඩනය කර පෙන්වයි. සමස්ත කාර්ය සම්පිණ්ඩනය කරගත්තම අනාගතයේදී ළඟා කරන අපේක්ෂා කරන සිහිනය. කියන්නේ මේකම තමයි ගමන් කළ යුතු දිශාවම තමයි. මෙතන ඕක තමයි උත්තරේ. නමුත් අපි බලමු තව ඊට හොඳ පැහැදිලි නිර්වුල් උත්තර තියෙන්න පුළුවන්. 3. කළමනාකරුවන්ගේ අරමුණු සේවකයින් සමග බෙදා ගැනීමට සහ ඔවුන්ව අභිප්‍රේරණයට මඟ පෙන්වයි. කළමනාකරුවන්ගේ අරමුණු සේවකයින් සමග බෙදා ගැනීමට සහ ඔවුන්ව අභිප්‍රේරණයට මඟ පෙන්වයි. හරිද ඒක? ඒක මෙතන මැච් වෙන්නේ නැහැ නේ. ඒක ඇවිල්ලා වෙනම කතාවක්. විෂන් එක නෙවෙයිනේ මොටිවේෂන් ගැන කියන්නේ. තේරුණාද? නම්‍යශීලී අනුවර්තනීය විය හැකි සහ කාර්යක්ෂම ව්‍යාපාරයක් බව පෙන්වයි නෑ. ඒකත් විෂන් එකකින් අදහස් වෙන්නේ නෑ. ගැටලු විසඳීම සඳහා සුදුසු උපාය මාර්ග හඳුනා ගැනීමට ඇති හැකියාව පෙන්වයි. ගැටලු විසඳීම සඳහා සුදුසු උපාය මාර්ග හඳුනා ගැනීම හැකියාවක් නෑ. ඒකත් විෂන් නෙවෙයිනේ. විෂන් නෙවෙයි මානව සම්පත් කල්පනාකරන සංකල්ප. ඒවන උත්තරේ මොකද්ද? පැහැදිලිවම 2. ඒක මධ්‍යස්ථ ප්‍රශ්නයක්. අමාරුත් නෑ, ලේසිත් නෑ. ටිකක් පරිස්සමෙන් කල්පනා කරලා උත්තර කියවලා උත්තර අතර සංසන්දනය කරලා තෝරගන්න පුළුවන්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත් 22. සේවා සැපීමේ ආයතනයක් නිෂ්පාදන ආයතනයකින් වෙනස් වන්නේ. මොකක්ද? ටිකක් වෙනස් ප්‍රශ්නයක් නේද? මම කැමති වෙනස් ප්‍රශ්න එනවා. හැමදාම ඒකාකාරී බව මිදලා අපට අලුත් විදියකට විභාගයට යන්න අපිට ඒතර නැවුම් නේ. සේවා සැපීමේ ආයතනයක්. සමහර ව්‍යාපාර තියෙනවා සේවා සපයනවා. පාසල්, ආරෝග්‍ය ශාලා, විශ්වවිද්‍යාල, රජයේ කාර්යාලය ඔක්කොම සේවානේ සපයන්නේ. සමහර ව්‍යාපාර තියෙනවා නිෂ්පාදන ආයතන. යෙදවුම් නිමවුම් බවට පත් කරන ආයතන. එහෙනම් සේවා සැපීමේ ආයතනයක් නිෂ්පාදන ආයතනයකින් වෙනස් වන්නේ. එකක් ශ්‍රම පිරිවැය මතය. හරිද? එහෙම ගන්න බෑ නේද? ශ්‍රම පිරිවැය මතය කියන ගන්න පුළුවන්ද? බෑ. ඒ ඉතින් ශ්‍රම පිරිවැය මේකට පොදුයි. සේවා සපයන ආයතනවලත් සේවකයෝ ඉන්නවා. පඩි ගෙවන්න ඕන ලේබර් කොස්ට් එකක් තියෙනවා. නිෂ්පාදන ආයතනයක විවිධ මට්ටම් වල සේවකයෝ ඉන්නවා. ශ්‍රමයට දීමනාවක් දෙනවා. ගැටුප්පා වේතන දරනවා. ශ්‍රම පිරිවැයක් තියෙනවානේ. කොහෙත්ම ගන්න බෑ සම්පූර්ණ වැරදි. ද්‍රව්‍ය පිරිවැය මත නෑ. එහෙම ගන්නත් බෑ. සේවා සපයන ආයතනවලට විවිධ ද්‍රව්‍ය අවශ්‍යයි. ස්ටේෂනරි මැටීරියල්ස් ලිපි ද්‍රව්‍ය කියන ඒවා අවශ්‍යයි. ඒ වගේම සංග්‍රහ කරන්න අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍යයි. විවිධ දේවල් අවශ්‍ය වෙනවනේ. තේරුණාද? නිෂ්පාදන ආයතනයටත් අනිවාර්යයෙන්ම ද්‍රව්‍ය අවශ්‍යයි. විශේෂම අමුද්‍රව්‍ය අවශ්‍යයි. දෙකේම ද්‍රව්‍ය පිරිවැයක් තියෙන. එකකින් අපිට වෙනසක් කියන්න බෑ. ප්‍රාග්ධන පිරිවැය මතය. ප්‍රාග්ධන පිරිවැය පුළුවන්ද කියන්න බෑ. දෙකේම ප්‍රාග්ධන පිරිවැයක් තියෙනවා. දෙකේම ආරම්භක ප්‍රාග්ධනයක් යොදවල ස්ථාරවත්කම් අත්පත් කරගන්න. ස්ථාරවත්කම් අත්පත් කරගන්න ඉදි කරන්න දරන වියදම් දෙකටම පොදුයි. එහෙනම් ඒකත් ගන්න බෑ. ඍජු පාරිභෝගික සම්බන්ධතා මතය. ඍජු පාරිභෝගික සම්බන්ධතා මතය මොකද කියන්නේ ගැන? අදහසක් එනවද? බලමු ඊළඟ එකත්. අපි ක්වෙස්චන් මාක් එකක් දාමු පොඩ්ඩක්. නිෂ්පාදනවල ගුණත්වයේ මතය. ඒක ගන්නත් බෑ. නිෂ්පාදනවල ගුණත්වය කියන්න බෑනේ. දැන් මෙතන තියෙන සේවානේ, මෙතන තියෙන නිෂ්පාදන ආයතන නිෂ්පාදන තියෙනවා. දෙකේම බහණ්ඩෝසේ වල ගුණත්වය කියලා ගමු. ඒකත් කියන්න බෑනේ. එහෙම ගන්න බෑනේ. වඩා ඉතුරු වෙන මොකද උත්තරේ? 4 තමයි. ඍජු පාරිභෝගික සම්බන්ධතා මතය. දැන් මේක මං කියන්න ඕන දේ මං කියනවා. මේක හොඳම උත්තරේ නෙවෙයි හැබැයි. වෙන උත්තර නැති නිසා මේක අපි හොඳම උත්තරේ වශයෙන් බාරගමු. තේරුණාද? මෙය හොඳම පිළිතුර නෙවෙයි. දැන් මේක ඇත්තටම මේ ප්‍රශ්නේ සැඟවුණු ප්‍රශ්නයක්. ලේටන්ට් ක්වෙස්චන් එකක්. গুপ্ত ප්‍රශ්නයක්. ඒකවර මේක පේන්නේ කියන අදහස. ළමයිව නොමගවන ප්‍රශ්නයක් මේක. ඒක මෙන්න මේකට එන්නේ තර අමාරු ප්‍රශ්න 10ට.
සේවා සැපීමේ ආයතනයක් නිෂ්පාදන ඇතක වෙනස් වන්නේ. ඍජු පාරිභෝගික සම්බන්ධතා මත. ඔබ හිතන්නේ ඍජුව පාරිභෝගික සම්බන්ධතා අවශ්‍ය වෙන්නේ සේවා ආයතනයකටද වැඩිපුර නිෂ්පාදන ආයතනයකට ද? මොකද වඩා හොඳ? මෙහෙමයි පොදුවේ ඍජු පාරිභෝගික සම්බන්ධතා දෙපැත්තටම අයිති. නිෂ්පාදන ව්‍යාපාර වේවා සේවා සපයන ව්‍යාපාර වේවා දෙගොල්ලන්ටම පොදුයි. එහෙම සම්බන්ධතා තියෙන ව්‍යාපාර හරි ශක්තිමත්. Tamanට ස්ථාවර වෙළඳපොළ කොටසක් දැහ ගන්නවා. ස්ථාවර වෙළඳපොළ කොටසක් තමයි තමන්ගේ අනාගත සවි වෙන්නේ. නමුත් වැඩිපුර සම්බන්ධතා තියෙන කරුක සේවා සපයන ව්‍යාපාරවල. මොකද සේවා සපයන ව්‍යාපාරයක සේවාන සපයන්නේ. ඒ සේවාව මට සපයන ආකාරය අනුව සපේන සේවා විස්තරම් බව අනුව මම සතුරු වෙනව නම් තෘප්තිමත් වෙනව නම් මම ඒක දන්න අයටත් කියනවා. වැඩි දෙනෙකුට කියනවා. ඒ මම කියනකොට මාව විශ්වාස කරන මට ගරුත්වයක් දෙන අය ඉන්නවනේ. ඒගොල්ලෝ ඒ නිසා මම කියන දේ අනුව ඒ සේවාව ලබාගෙන තැනට යනවා. නිෂ්පාදන ආයතනට එහෙම ලොකු පාරිභෝගික සම්බන්ධතා තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. තේරෙනවද? ඒ නිසා මං වගේ ඇත්ත එක්ක මේ ආයතනේ සම්බන්ධතා තියාගන්න. මන් නිසා තව පිරිසක් සේවා ලබන්න එනවා. සේවාදායකයෝ ඒගොල්ලොත් එක්ක සම්බන්ධතා තියාගන්න. එහෙම සම්බන්ධතා තියාගත්තම තමයි මේ ආයතනය අපේට ලෙන්ගතු ආයතනය. මේ ආයතනය අපිට හොඳ සර්විස් එකක් දුන්නා කියලා මතකයක් අපි නිතරම ඒ ආයතනයත් එක්ක සම්බන්ධතා තියාගන්නවා. වගේම ආයතනයත් බලන අපිත් එක්ක සම්බන්ධතා තියාගන්න. සේවාවලදී සම්බන්ධතාවය අත්‍යවශ්‍යයි. ඒක උත්තරේ පැහැදිලිවම 4. පැහැදිලිවම 4. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත් 23 වෙනි ප්‍රශ්නය. ප්‍රකාශය A සහ B කියලා දෙකක් දීලා තියෙනවා. තත්ත්ව පාලනය යනු නිෂ්පාදනයේ කිසිදු දෝෂයක් නොමැති බව තහවුරු කර ගැනීම සඳහා නිෂ්පාදන පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියයි. තත්ත්ව පාලනය යනු නිෂ්පාදනයේ කිසිදු දෝෂයක් නොමැති බව තහවුරු කර ගැනීම සඳහා නිෂ්පාදන පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියයි. ප්‍රකාශයේ B. තත්ත්ව පාලනය තුළින් නිෂ්පාදනයේ කිසිදු දෝෂයක් සිදු නොවන හේයින් සෑම නිෂ්පාදන ඒකකයක්ම උසස් තත්ත්වයේ පවතී. අහන්නේ ඉහත ප්‍රකාශ දෙක අතුරෙන්. A සත්‍ය වන අතර B අසත්‍යයි. 2 A අසත්‍ය වන අතර B සත්‍යයි. දෙක මාරු කරලා අහන්නේ. 3 A සහ B දෙකම අසත්‍යයි. 4 A සහ B සත්‍ය වන අතර B මගින් A පැහැදිලි කරේ. 5 A සහ B සත්‍ය වන අතර B මගින් A පැහැදිලි නොකරේ. මොකද කරන්නේ? මේකත් පොඩ්ඩක් හිතන්න ප්‍රශ්නයක්. මධ්‍යස්ථ ප්‍රශ්නයක්. ලේසිත් නෑ අමාරුත් නෑ. බලමු දැන් තත්ත්ව පාලනය දන්නවනේ. තත්ත්ව පාලනය කරන්නේ මොකද්ද? ප්‍රමිතියකට අනුකූලව භාණ්ඩයක් නම් නිෂ්පාදනය වන බවත් නිෂ්පාදන ක්‍රියාවලියක් නම් ක්‍රියාත්මක වන බවත් තහවුරු කර ගැනීමට ගනු ලබන පරීක්ෂණ සහ ක්‍රමෝපායන් කීපයක්. තත්ත්ව පාලනය කියන්නේ. කොහොමද තත්ත්ව පාලනය කරන්නේ? ප්‍රමිතිය සුරක්ෂිත කර දීම. තත්ත්ව පාලනය කරන්නේ ප්‍රමිතිය ආරක්ෂා කර දීම. ප්‍රමිතිය ආරක්ෂා කර දෙමින් භාණ්ඩේ ගුණත්වය ආරක්ෂා කිරීම. නිෂ්පාදන ක්‍රියාවලියේ යෝග්‍යතාවය නැත්නම් නිවැරදි ක්‍රියාකාරීත්වය ආරක්ෂා කර දීම. මේකනේ කරන්නේ. දැන් තත්ත්ව පාලනයක් තිබුණොත් නිෂ්පාදනයේ වැරදි වෙන්නම බැරිද? වෙන්න පුළුවන්. හැබැයි වැරදි වීමේ සම්භාවිතාව ඉතාම අඩුයි. ඒක අපි පිළිගන්නවා. වැරදි වෙන්න පුළුවන්. තත්ත්ව පාලකවරයෙකුගේ නොසැලකිල්ල නිසා හෝ නැත්නම් තත්ත්ව පාලකයාගේ වැඩේ කරා තත්ත්ව පාලකයා තමන්ගේ යට සේවකයන්ට කාර්යයන් පවරන ඒගොල්ලෝ කාර්යයන් මගහැරියා. එක්ක අකුරට වැඩ කිරීමක් ආරම්භ කරා. අන්න එතකොට මොකද වෙන්නේ? තත්ත්වය ආරක්ෂා වෙන්නේ නැහැ. ඒ නිසා තත්ත්ව පාලනය තිබුණා කියලා 100%ක්ම ගුණත්වය අපට ආරක්ෂා වෙනවා කියලා හිතන්න බෑ. හැම වෙලාවෙම හැම දවසකම සදාකාලිකව. තත්ත්ව පාලනය anu නිෂ්පාදනයේ කිසිදු දෝෂයක් නොමැති බවන්න. කිසිදු දෝෂයක් නොමැති බව තහවුරු කර ගැනීම සඳහා නිෂ්පාදන පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියයි. නෑ. කිසිදු දෝෂයක් නොමැති බව කියලා කියන්න බෑනේ. තත්ත්ව පාලනේ සමහර දැන් තත්ත්ව පාලනේ අපේක්ෂා කරන්නේ භාණ්ඩයේ අපි තුමු ගුණය, රසය, වර්ණය පමණක් නම් උසස් තත්ත්වයේ. අනිත් සාධක සලකලා බලන්න නැත්නම් ප්‍රශ්නයක් නෑ. නෑ ඔක්කොම ගැන කියවෙන්නේ නෑ. එහෙනම් මේක වැරදි. තේරෙනවද? කිසිදු දෝෂයක් නොමැති බව තහවුරු කරගන්න නිෂ්පාදන පරීක්ෂා කිරීම නෙවෙයි තත්ත්ව පාලනය කියන්නේ. ප්‍රකාශය B. තත්ත්ව පාලනය තුළින් නිෂ්පාදනයේ කිසිදු දෝෂයක් සිදු නොවන හේයින් සෑම නිෂ්පාදන ඒකකයක්ම උසස්.
දෝෂයක් වෙන්නෙම නෑ. ඒ නිසා තත්ත්වය උසස්. එහෙම කියන්න බෑ. ඉඳ හිට දෝෂ වෙන්න පුළුවන්. දැන් මම යම් කාලයක් වැඩ කරා කෙටි කාලයක් විශ්වවිද්‍යාල ඉගෙන ගන්න කාලේ ඒ ආයතනේ හැදුවා සබන් වර්ග 3ක්. ටොයිලට් සෝප් එක ඇඟේ ගලන සබන් වර්ග 2යි වොෂින් සෝප් එක 3ක්. ඒ 3ට පුදුම ඉල්ලුමක් ලැබුවා. පුදුම ඉල්ලුමක්. ඈත සිට ලොරි ඇවිල්ලා දවස් 2 3 4 නතර කරන් ඉන්න පාරයි. ඒගොල්ලෝ දවල්ට පොඩි හට් එකක් ගහගෙන පාර උයනවා. අද වගේ නෙවෙයි වාහන අඩුයි. එතකොට පාර ටිකක් ඉඩ තිබුණ දෙපැත්ත. ඊට පස්සේ දවල්ට ලොරි යට නිදා ගන්නවා සනීපෙට. රෑට ලොරි ඇතුළේ නිදා ගන්නවා. ඇයි? යන්නේ ගියොත් නෑ. මොකද මේ සබන් හදලා ගබඩා කරන්නලා ඔකේ නෑ. කෙලිම ලොරියට තමයි දෙන්නේ. ඒ තරම් ඉල්ලුමක්. අද කෝයේ සබන් නදායි අලුතින් තියනවා කියලා ආරංචි. අද කෝ මොකද උනේ? ඒකේ ප්‍රධාන හේතු දෙකක් තමයි ඒකේ ප්‍රචාරණ කටයුතු ආයතනෙම කළා. ප්‍රචාර නියෝජිත ආයතන කියන විශේෂඥ ආයතන ලව්ව කරේ නැහැ. ඒ නිසා ප්‍රචාරණයේ දුර්වලතා ඇති වුණා. අනිත් එක ඒකේ මිනිස්සුන්ගේ සිත් වලින් ඒ බහණ්ඩේ ගියා. අනිත් එක තමයි බහණ්ඩේ ක්වොලිටි එක බාල වුණා කියලා මුළු රටම පිළිගත්තා. විශ්වාස කළා. ඒ සබන් වර්ග ටික කලක් පායි කියන්නේ සාමාන්‍ය 25 30ක් පාවිච්චි කරලා කරනකොට නිකන් දුදොල් කැල්ල වගේ වෙන මිරිකුවා. පොඩ්ඩක් තදින් වුණොත් නිකන් දුදොල් කැල්ලක් වගේ එනවා. අපි සබන් කැටයකින් එච්චරම දුදොල් බවක් අපේක්ෂා කරන්නේ නැහැ. අපිට ගන්න පුළුවන් වෙන්නේ ඉපේ. තේරෙනවද? ඒකට හේතුව ඒවකට තත්ත්වපාලකවරයා වංචාව කළ තිබුණා. ඒ කියන්නේ හොඳ පොල් තෙල් වලට ඕඩ්‍රේ දාන විදියට සල්ලි පාස් කරගන්නවා. ගෙන්වන්නේ බාල තෙල් වර්ගය. තේරෙනවද? අපි හොඳ තෙල් බවුසරයකට රුපියල් අපි හිතමු ලක්ෂ 10ක් කියලා. තේරෙනවද? ලක්ෂ 10 පාස් කරගන්නවා. මෙයා ගෙන්වන්නේ බාල තෙල්. ඒකට ගෙවන්නේ ලක්ෂ 6යි. එහෙනම් ලක්ෂ 4ක් සාක්කු දාගන්න. අන්න ඒ වගේ වැඩක් කරා. ඒ නිසාත් මොකද උනේ? ගුණත්වය පහළ ගියා. ඉතින් මේ දැන් කියන්නේ තත්ත්ව පාලනය තුළ නිෂ්පාදනයේ කිසිදු දෝෂයක් සිදු නොවන බෑ කියන්න බෑ. ඔන්න මම වෙන ක්‍රමයක් කිව්ව උදාහරණ වශයෙන්. වැරදි. එයින් සෑම නිෂ්පාදන එකකම සත්‍ය උසස් නැහැ. දෙකම වැරදි කියන. ප්‍රකාශ දෙකම මේකත් වැරදි මේකත් වැරදි. එහෙනම් උත්තරේ මොකද්ද? A සහ B දෙකම අසත්‍ය වේ. A සහ B දෙකම අසත්‍ය වේ කියන පිළිතුර තමයි හරි. එහෙනම් උත්තරේ 3. ඒකත් ටිකක් කල්පනාවෙන් තෝරලා බේරලා මේකත් එක්ක යන්න ඕනේ. පැහැදිලිනේ? කල්පනාවෙන් ඉවසීමෙන් තාර්කිකව කරද්දි මේව වරදින්නෙම නැහැ. ඊළඟට අපි බලමු 24 වෙනි ප්‍රශ්නේ. නිෂ්පාදන ආයතනයක වාර්ෂික ස්ථාර පිරිවැය 92000යි. 92ක් වන අතර ඒකකයක අමුද්‍රව්‍ය හා ශ්‍රම පිරිවැය රුපියල් 15කි. ඒකකයක විකුණුම් මිල රුපියල් 9ක් නම් ඒකක 25000ක් නිපදවීමෙන් ලැබෙන ලාභය. සරලයි. පළවෙනි ක්‍රමය දැන් මේක බ්‍රේක් ඉවන් පොයින්ට් ඇනලයිසිස් මතකනේ අපි කතා කරා මෙහෙයුම් කළමනාකරණයේදී ප්‍රොඩක්ෂන් මැනේජ්මන්ට් එකේදී කතා කර බ්‍රේක් ඉවන් පොයින්ට් ඇනලයිසිස් එකෙන් තමයි මේ අහන්නේ. නිෂ්පාදන ආයතනයක වාර්ෂික ස්ථාවර පිරිවැය රුපියල් 92000ක් වන අතර. හරිද? ස්ථාවර පිරිවැය 92000යි. ඒකකයක අමුද්‍රව්‍ය හා ශ්‍රම පිරිවැය රුපියල් 5යි. ඒ කියන්නේ විචාල පිරිවැය 5යි. ඒකකයක. ඒකක කීයක්ද? දන්නේ නැහනේ. ඒකක කීයක්ද කියලා දුන්නා අපි ඒ ඒකක ප්‍රමාණය අපි තුමු ඒකක 250ක් කියලා 250 වැඩි කරනවා 5න් එන. ඒකක 5000ක් කියනකො 5000 වැඩි කරනවා 5න්. එතකොට එනවා විචාල පිරිවැය. එහෙනම් ඒ දෙක එකතු කරලා ගත්තම එනවා මුළු පිරිවැයයි. හරිද? එතකොට ඒකකයක විකුණුම් මිල රුපියල් 9ක් දීලා තියෙනවානේ. එහෙනම් ඒක ප්‍රමාණය දුන්නා නම් ඒ ප්‍රමාණය 9න් වැඩි කරනවා. ඒතර ඒ ආදායමෙන් මේ වියදම අඩු කරාම එනවා ලාභය. දැන් මේක එහෙම හොයන්න බෑ. මොකද ඒක ප්‍රමාණය දීලා නැහැ. එහෙනම් මේ ක්‍රමෙන් යන්න බෑ. අනිත් ක්‍රමය මොකද්ද? නිෂ්පාදන ආයතනයක වාර්ෂික ස්ථාවර පිරිවැය 92000ක් වන අතර ඒකකයක අමුද්‍රව්‍ය හා ශ්‍රම පිරිවැය රුපියල් 5කි. ඒකකයක විකුණුම් මිල රුපියල් 9ක් නම් ඒකක 25000ක් නිපදවීමෙන් ලැබෙන ලාභය. දැන් මේකේ අපට හොයන්න පුළුවන් බ්‍රේක් ඉවන් පොයින්ට් එක පුළුවන් හොයන්න. BP හොයන්න පුළුවන්. BEP සමානයි FC බෙදීම
FC. FC කියන්නේ fixed cost ස්ථාවර පිරිවැය 92000යි. FC means C. C කියන්නේ contribution. C කියන්නේ contribution. මේක හොයන්නේ කොහොමද? SP minus VC. SP minus VC. SP කියන්නේ superintendent police නෙවෙයි selling price per unit. ඒකක විකුණුම් මිල. VC කියන්නේ විශ්වවිද්‍යාලයේ vice chancellor හෙවත් උපකුලපති නෙවෙයි variable cost per unit. ඒකක විචල්්‍ය පිරිවැය. හරිනේ. එහෙනම් එකක විචල්්‍ය පිරිවැය අමුද්‍රව්‍ය හා සම දෙකම රුපියල් 5යි. ඒකක විකුණුම් මිල නම් එහෙනම් දායකයෙ කීයද? 4යි. එහෙනම් හරිනේ 9 5 4යි. 4යි. එතකොට එහෙනම් එනවා 4 වරක් 2 8යි 4 3 23000ක් එනවා. මේ මොකද්ද? ලාභත් අලාභත් නොලබන ඒකක ප්‍රමාණය 23000යි. පැහැදිලිනේ? එවනම් අහන්නේ ඒකක 25000ක් නිපදවීමෙන් ලැබෙන ලාභය. අපිට පුළුවන් break even point analysis එක අනුව ඕනෑම ඒකක ප්‍රමාණයකදී ලාභයද අලාභයද හොයන්න පුළුවන්. කොහොමද වෙන සූත්‍රය? මේ පළවෙනි ක්‍රමයෙන් මේක හොයන්න බැරි වුණා. තොරතුරු මදි. දෙවෙනි ක්‍රමයෙන් අපිට හොයන්න පුළුවන්. අරගෙන අපි මේ හොඳට කළා. දෙවන ක්‍රමය. ක්‍රමය තමයි ලාභය. ලාභය සමානයි. මෙතන මෙහෙමනේ දැන් බ්‍රේක් ඉවන් පොයින්ට් එකේ ඒකක ප්‍රමාණය 23000යි කියන්නේ 23000 දී ලාභ නැහැ සමානයි. ආදායම් වියදම සමාන නිසා ලාභ නැහැ. 23000ට වඩා අඩු වෙද්දී හැම එකකින්ම අලාභ වෙන්නේ. 23001 සිට හැම එකකින්ම ලාභ වෙන්නේ. ඕකනේ සාමාන්‍ය කතාව. ඒක තේරෙනවනේ. ලාභ නොමැති නිෂ්පාදන මට්ටම 23000 කියන්නේ 23000 දී විකුණුම් සහ වියදම් සමානයි. ලාභ දෙකම නැහැ. එහෙනම් ඊට අඩු වුණොත් කියන්නේ පාඩු වෙනවා. ඊට වැඩි වුණොත් වැඩි වෙන හැම එකකින්ම ලාභ ලැබෙනවානේ. තේරුණාද? එහෙනම් දැන් අපෙන් අහන්නේ ඒකක 25000ක් නිපදවීමෙන් ලැබෙන ලාභය. 25000ක් නිපදවල වික්කොත් ලැබෙන ලාභය. එහෙනම් මෙතන ලාභදායී ඒක ප්‍රමාණය කීයද? 25000. කීයද? හිතන්න බලන්න. මෙතන ලාභ ලබන්න පුළුවන් ඒකක ප්‍රමාණය කීයද? 2000යිනේ. ඇයි? 23000ක් දක්වා ලාභ 23000 දී ලාභ නැහැ. 23000 වෙනකන් දක්වා ලාභ ලබන්න බෑ. 23000ට වඩා අඩු වුණොත් පාඩුයි. 23000 දී සමස්ත නිෂ්පාදන වියදමයි මුළු විකුණුම් ආදායම දෙකම සමානයි. එහෙනම් 23001 සිට ලාභදායි ඒකක ප්‍රමාණයක් තමයි. එහෙනම් 23001 සිට 25000 දක්වා කීයද ඒකක 2000ක් තියෙනවා. තේරෙනවද? අන්නේ ඒකක 2000 තමයි ලාභ ලබන 2000. ඒ 2000 වැඩි කරනවා දායකින්. එතකොට නිකම් වෙනවා මොකද්ද? ඒකක 25000ක් නිපදවීමෙන් ලැබෙන ලාභය. එහෙනම් දෙවන ක්‍රමෙදී අපි එන්නේ උතනටයි. ලාභය සමානයි BEP ඉක්මවන නිමයුම්. වැඩි කිරීම දායකයෙක්. එහෙනම් BEP ඉක්මවන නිමයුම් කීයද? BEP වලට දාලා නිමයුම් 23000යි. එහෙනම් ඒක ඉක්මව තියෙන ගියාම 25000 නෙමෙයි අහන්නේ. 25000ක් නිපදවුවොත් ලාභය. ඉතින් 25000ම ලාභ නැහැ. 25000 23000ක් දක්වා ලාභ නැහැ. 23001 සිට 25000 දක්වා 2000න් විතර ලාභ. එහෙනම් අපි ඒකයි ගන්න. තේරෙද ඒකේ තර්කය? 25000ක් නිපදවුවම ලැබෙන ලාභය හුවම 25000ම ලාභ නැහැනේ. මොකද එක්තරා මට්ටමක් දක්වා මොකද වෙන්නේ? නිෂ්පාදන වියදම වැඩි. ආදායම අඩුයි. පාඩුයි. එක්තරා මට්ටමේදී මේ දෙක සමාන වෙනවා. ලාභ පාඩු නැහැ. ඒ මට්ටමින් පස්සට ගියා මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම නිෂ්පාදනයේ මොකද වෙන්නේ? ඒ මට්ටමින් එහාට ගිහින් නිෂ්පාදනය කළොත් ලාභ ලබනවා. එහෙමනේ වෙන්නේ. එහෙමනම් BEP ඒකක ප්‍රමාණය 23000 කියන්නේ 23000 දී ආදායම් වියදම් සමානයි. නිෂ්පාදන පිරිවැය විකුණුම් ආදායම් සමානයි. හැබැයි ඉන් වැඩි වෙන සෑම එකකින්ම ලාභ ලැබෙනවා. ඒකයි මේ කියන්නේ BEP ඉක්මවන නිමීම ප්‍රමාණය ගන්න ඒකයි. දැන් අපිට 25000 කියලා දුන්නානේ. එහෙනම් BEP තියෙන 23000යිනේ. එහෙනම් 23000 25000 අතර වෙනස කීයද? 2000. 2000 තමයි ලාභදායී ඒකක ප්‍රමාණය. එහෙනම් BEP ඉක්මවන නිමීම ප්‍රමාණය තමයි 2000. මේක තමයි ලාභදායී ඒකක ප්‍රමාණය. ලාභ ලබන්න පුළුවන් ඒකක ප්‍රමාණය මේක. තේරුණාද? BEP වලදී 23000 දී ලාභ නැහැ. වියදම් විකුණුම් සමානයි. එහෙනම් ඉන් ඔබට නිෂ්පාදනය වැඩි වුණොත්
එක එක හරි මොකද අනිවාර්යයෙන්ම ලාභයක් ලබනවා හැම එකකින්ම ලාභයක් ලබනවා. එහෙනම් BP ඉක්මවන නිමියුම් ප්‍රමාණය අපි ගන්න 2000යි. වැඩි කරන 10කේ. 10කේ කීයද ආවේ? 4යි. සමානයි 8000යි. සමාන 8000යි. එහෙනම් උත්තරය 8000යි. මේ තියෙන්නේ. මෙන්න උත්තරේ තියෙනවා. උත්තරේ 8000යි. උත්තරේ 1. දැක්කද? මේ පළවෙනි ක්‍රමයෙන් හදන්න ගියත් එක දීර්ඝයි. විචල්්‍ය පිරිවැය මුළු විස්ථාර පිර එකතු කළ මුළු පිරිවැය විකුණු ආදායම හෙව්වා. ඒකෙන් අඩුව ගත්ත වෙනස ගත්තා. මෙතන එහෙම නෙමෙයි. මෙතන එකවර ආවා. දැක්ක දෙවෙනි ක්‍රමෙත් එකවර ආවා. BP ඉක්මවන නිමියුම් ප්‍රමාණය 2000. ඇයි 25000ක් නිපදවීම ලැබෙන ලාභය නැහනේ. 23000 දක්වා ලාභ නැහැ. 2000යි ලාභ ලබන. ඒ 2000 වැඩි කරනවා 10කින්. තේරෙනවද? මේ වගේ ඕනම නිෂ්පාදන මට්ටමකදී ලාභ හොයන්න පුළුවන් අපිට. අපි ඒකක 21 දැහැදී ලාභය හොලාභය කියලා ඇහුවා කියලා. එhmenan 21000 කියන්නේ මොකද්ද? 23000යි BP 21000යි කියන්නේ මොකද්ද? තව 2000ක් අඩුයි. එහෙනම් 2000ක් අඩුයි කියන්නේ මොකද්ද? ඒ 2000ත් අලාභ ලබනවා. එහෙනම් ඒ 2000 වැඩි කරනවා 4න් ඒත් 8000ම එන්නේ. ඒතකොට ඍණ එන්නේ 8000ක්. රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 25. ව්‍යාපාරයකට තම අලෙවිය වැඩි කිරීම සඳහා යොදාගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පහත දැක්වේ. ව්‍යාපාරයකට තමන්ගේ භාණ්ඩා සේවා අලෙවි කරගන්න. අලෙවිය වර්ධනය කරගන්න යොදාගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක්. අහන්නේ ප්‍රශ්නේ මොකද්ද? ඉහත දෑ අතුරෙන් විකුණුම් ප්‍රවර්ධනයට අදාළ ක්‍රියාමාර්ග පමණක් ඇතුළත් වරණය කුමක්ද? ඉහත දෑ අතුරෙන් විකුණුම් ප්‍රවර්ධනයට අදාළ ක්‍රියාමාර්ග පමණක් ඇතුළත් වරණය. දැන් මතකද? විකුණුම් ප්‍රවර්ධනය කියන්නේ මොකද්ද? සේල්ස් ප්‍රොමෝෂන් කියලා අපි ඉංග්‍රීසියෙන් කිව්වේ. අපි අලෙවි කරනේදී පැහැදිලිවම කතා කළා. අලෙවි ප්‍රවර්ධනය හෙවත් ප්‍රවර්ධන මිශ්‍රය. ප්‍රොමෝෂන් මික්ස් එක කතා කරානේ. ප්‍රවර්ධන මිශ්‍රය අපි කිව්වා. සමහර ප්‍රවර්ධන ක්‍රම දිගු කාලීනයි, සමහර ඒවා කෙටි කාලීනයි. දීර්ඝ කාලීනව පාරිභෝගික මතකයේ තැන්පත් කර හැකි ප්‍රවර්ධන ක්‍රම තියෙනවා. දීර්ඝ කාලීනව පාරිභෝගික මතක හදවත් තුළ මතකේ රඳවන්න පුළුවන් ප්‍රවර්ධන ක්‍රම තියෙනවා. ඒ ප්‍රවර්ධන ක්‍රම දිගු කාලීන නිසා ඒවා අපි ගන්නේ නැහැ විකුණුම් ප්‍රවර්ධනයට. ගන්නේ කෙටි කාලීන ඒවා. දිගු කාලීන ප්‍රවර්ධන ක්‍රම වලට නොවැටෙන සියලුම කෙටි කාලීන ප්‍රවර්ධන ක්‍රම තමයි විකුණුම් ප්‍රවර්ධනය කියන්නේ. මුලින් මේක තේරුම් ගන්න ඉපේ. එhmenan අහන්නේ මේ වතුරෙන් විකුණුම් ප්‍රවර්ධනයට අදාළ ක්‍රියාමාර්ග පමණක් ඇතුළත් වරණය. විකුණුම් ප්‍රවර්ධනයට අදාළ ක්‍රියාමාර්ග පමණක් ඇතුළත් වරණය. බලමුකෝ. අනුග්‍රහකත්වය ලබා දීම මොකද කියන්නේ? අනුග්‍රහකත්වය ලබා දීම දිගු කාලීන. දැන් ඕගොල්ලන්ගේ ඉස්කෝලේ අපි හිතමු ස්පෝර්ට් මීට් එක, සර්කිට් මීට් එක තියෙනවා. ඕකට අපි හිතමු සිලෝන් කෝල්ඩ් ස්ටෝර් සමාගම. ඔබේ ඉස්කෝලේ සම්බන්ධයක් මත ඔබ ඉගෙන ගත්ත ඕල් බෝයි කෙනෙක් ඒකේ සමහරට ලොකු පෝස්ට් එකක් දානවා ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්නේ වගේ එයාගේ කනෙක්ෂන් එක තමයි ගන්නෙ. කොහොම හරි ඒ වගේ ඔබේ ඉස්කෝලේ සර්කිට් මීට් එකට සිලෝන් කෝල්ඩ් ස්ටෝර් සමාගමෙන් ඉල්ලීමක් කරාම අයිස්ක්‍රීම් වෑන් එකක්ම අපි කියන්නේ අයිස්ක්‍රීම් වෑන් කියලානේ කියන්නේ. අයිස්ක්‍රීම් ලොරියක් මෙවනවා. ඒක සර්කිට් මීට් එක පටන් ගන්න පිටුමු දවල් 1ට කියලා 12 මාරේ ඉඳන් හවස 5 වෙනකන් තියෙනවා. එන්න තරමකට ඉල්ල තරමකට දෙන නොමිලේ. ඉතින් වතුර දිබහට කනවත්නේ. ඒතර බලන්න ආපු අයත් කනවා, දෙමව්පියොත් කනවා, ශිෂ්‍යයොත් කනවා, ඔක්කොම අයිස්ක්‍රීම් කනවානේ. තේරෙනවද? හොඳ අනුග්‍රහය. ඒක දිගු කාලේ මතක නැද්ද? මතකයි. අපේ ඉස්කෝලේට අපි හිතමු අපේ ඉස්කෝලේට ලෙදර් ක්‍රිකට් ටීම් එකක් තිබුණේ නැහැ. ලෙදර් බෝල් ක්‍රිකට් ටීම් එකක් තිබුණේ නැහැ. ඒක පටන් ගන්න විශාල වියදමක් යනවා. ලෙදර් බෝල ගන්න ඕනේ, බැට්ස් ගන්න ඕනේ, ෆෑඩ් ගන්න ඕනේ. තව ආරක්ෂිත උපකරණ ගන්න ඕනේ, හෙල්මට් ගන්න ඕනේ, හෙජ්ජියර් ගන්න ඕනේ. මොකද වෙන්නේ? අපි හිතමු සිංගර් සමාගම මැදිහත් වෙලා අපිට සියලුම අවශ්‍ය නවීනතම තාක්ෂණ පහසුකම් සහිත ක්‍රීඩා උපකරණ මෙවලම් හැම දෙයක්ම අවශ්‍යතාවයට අරන් දුන්නා. ඒ නිසාම අපේ පාසලේ මේ පහුගිය වසර 2ක් 3ක් 4ක් වගේ කාලයක් තුල ඉතා දක්ෂ ක්‍රිකට් කණ්ඩායමක් නැගීගෙන ආවා. තේරුණාද? එහි ප්‍රතිඵලයේ අද වන විට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමත් නියෝජනය කරන තත්ත්වයට කෙනෙක් දැන් වැඩි දියුණුවලා තියෙනවා. දැන් ලොකු දියුණුවක්නේ. මෙන්න මේ තත්ත්වය අපි දකින්න තාක්කල්
සිහිපත් වෙන තාක්කල් අපට සිංගර් කියන නාමය අමතක වෙන්නේ. දිගු කාලීනයි. දිගු කාලීන අපි සිංගර් නිෂ්පාදන මිලදී ගන්න පෙළඹෙනවා. තේරුණාද? එහෙනම් ඒක පැහැදිලිවම දිගු කාලීන නම් විකුණුම් ප්‍රවර්ධනය නෙවෙයි. විකුණුම් ප්‍රවර්ධනය වන්නට නම් මොකද්ද වෙන්න ඕනේ? කෙටි කල්ම වෙන්න ඕනේ. විකුණුම් ප්‍රවර්ධනය වන්නට නම් කෙටි කාලින ක්‍රමම වෙන්න ඕනේ. කාර්යක්ෂමතා වර්ධනය නෑනේ. කාර්යක්ෂමතා වර්ධනය කරන්නේ ගොඩක් වෙලාවට සේවකයන්ගේ ඵලදායීත්වය වැඩි කිරීමනේ. ඒතර ඒක විකුණුම් ප්‍රවර්ධනයට දාලා එකක් නෙවෙයිනේ. සාම්පල් බෙදා දීම. මොකද කියන්නේ? අන්න ඒක හරි. සාම්පල් විශේෂම අලුත් භාණ්ඩයක් මාකට් එකට හඳුන්ව දෙනකොට නියදි කීපයක් පාරවල ඉඳන් බෙදා හරිනවා. ඔය දැකලා තියෙනවනේ. විශේෂම නැගියන නිලියන් එහෙම අරගෙන ලස්සනට අඳලා ඒගොල්ලෝ පාරේ තියලා ඒගොල්ලෝ ඊට පස්සේ කොඩියක් වන්නලා ඒ නිලියන්ට තියෙන ආකර්ෂණයත් එක්ක පෙනුමත් එක්ක අපි වුණත් මොකද වෙන්නේ එතනට? ඔටෝමැටිකලි නැත්නම් ස්වයංක්‍රීය අපි එතනට යනවා. ගිහලා අපි ඒගොල්ලන් තොරතුරු විමසන අපිට ඒගොල්ලෝ භාණ්ඩ හඳුන්වා දෙනවා. තේරුණාද? සාම්පල් එකක් දෙනවා. පාවිච්චි කරලා බලන්න හොඳ නම් ගන්න. අනිවාර්යයෙන්ම මේක හොඳ නැති වෙන්නේ නැහැ. ඒ වගේ සාම්පල් බෙදා දීම කරන්න පුළුවන්. අනික මිල අඩු කිරීම. මිල අඩු කිරීම ඒකත් හරිනේ. ඔව්. මිල අඩු කිරීමේදී වෙන්නේත් ඒකනේ. වෙළඳ වට්ටමක් දෙනවා. මිලදී ගන්න පෙළඹෙනවා. හැබැයි තවත් ආයතනයක් ඒ වෙළඳ වට්ටම තව වැඩියෙන් දුන්නොත් එතනට හැරෙනවා. මේ ඔක්කොම කෙටි කාලින කියන්නේ ඒක ප්‍රතිඵලي తాවකාලිකයි. එහෙනම් ඒකත් හරි. ලෝයල්ටි පොයින්ට්ස් ලබා දීම. ලෝයල්ටි පොයින්ට්ස්. දැන් ඔය ලෝයල්ටි කාඩ්ස් කියලා තියෙන ලෝයල්ටි කාඩ්ස් කියන්නේ මොකද්ද? එක එක සුපිරි වෙළඳසැල් සහ මහා පරිමාණ ව්‍යාපාර තමන්ගේ ස්ථිර ගනුදෙනුකරුවන්ට නොමිලේ හරි පොඩි ආරම්භක ගාස්තු අය කරලා හරි අරන් දෙන ලෝයල්ටි කාඩ් එකක්. එතකොට කියන අපි ඩිස්කවුන්ට් කාඩ් කියලාත් කියනවා. එතකොට ලේසි දැන් අපි හිතමු ආර්පිකෝ එකෙන් බඩු ගත්තා කියලා. හරිද? බඩු ගත්තම ඒ බඩු ගත්ත වටිනාකම අනුව අපට ගාණක් හම්බ වෙනවා. පොයින්ට්ස්. ඒකට කියන්නේ ලෝයල්ටි පොයින්ට්ස්. ඒ පොයින්ට්ස් ගාන දාගන්න ලෝයල්ටි කාඩ් එකට. අපි අහනවනේ ලෝයල්ටි කාඩ් එකක් තියෙනවද? තියෙනවා. ආර්පිකෝ හැමෝම දන්නවනේ ප්‍රිවිලේජ් කාඩ් එක. තියෙනවා නම් අපිට කියන ටෙලිෆෝන් නම්බරේ එක්ක අපිට එන්ටර් කරන්න කියන නැත්නම් ඒගොල්ලෝ එන්ටර් කරනවා. එන්ටර් කරගමන් අද ගත්තම රුපියල් 13500ක් නම් 13500න් එන්න ඕන පොයින්ට් සංඛ්‍යාව අනුව පොයින්ට් වලට අනුව අපිට ලැබෙන්න ඕන රුපියල් 350ක් නම් 350 අපේ ගිණුමට අනිවාර්යයෙන්ම වැරවෙනවා. එහෙනම් ඒක හොඳයි. ඒකත් එතකොට විකුණුම් ප්‍රවර්ධන ක්‍රමයක් තමයි. හැබැයි ඒකත් වෙනස් වෙනවා. මීට වඩා පොයින්ට්ස් දුන්නොත් දැන් පොයින්ට්ස් 10 පොයින්ට් එකක් රුපියල් 140 කියමුකෝ. උදාහරණයක් වශයෙන් 140යි. පොයින්ට් 10ක් දෙනවා. මේ ගණදුනටම තවත් ආයතනයක් පොයින්ට් 15ක් දෙනවා නම් අපි එතනට යන්න කැමතියි. තේරෙනවද? කෙටි කාලේ වෙනස් වෙනවා. එහෙනම් මේකත් හරි. ලෝයල්ටි කාඩ් ලෝයල්ටි පොයින්ට්ස් කියන්නේ ලෝයල්ටි කාඩ් එක. ඔබේ එක එක ආයතනවලින් දෙන නික්සස් කාඩ් කියලා දීලා තියෙනවා. ප්‍රිවිලේජ් කාඩ් කියලා දීලා තියෙනවා. මතකනේ? හරි. එහෙනම් ඒකත් తాවකාලික ප්‍රවර්ධන ක්‍රමයක්. ප්‍රචාරණය අම්මෝ දිගු කාලීනේ. ඒක ගන්නම බෑ. ප්‍රචාරණය කියන්නේ දිගු කාලයේදී අමතක නොවන. දිගු කාලයකට අපට අමතක නොවන. සමහර ප්‍රචාරණ දැන්නම් තාම මතකයිනේ. රූපවාහිනිය ආරම්භ කළ දවස් ඉඳන් අපිට මතකයි සමහර ඒවා අමතක වෙන්නේ. ඒක අවශ්‍යයි. නොමිලේ බෙදහැරීම ඒකත් හරි. නොමිලේ සාම්පල් බෙදා හරිනවා. පාවිච්චි කරලා හොඳ නම් ගන්න අපි බල කරන්නේ. පාවිච්චි කරාම හොඳයි කිසි ප්‍රශ්නයක් නැහැ. පාරිභෝගිකව ඇවිස්සලා මීමැස් වගේ මිලදී ගන්න පෙළඹෙනවා. ඒකත් හරි. අනික කූපන් ලබා දීම ඒකත් හරි. පහයිනේ තියෙන්නේ. ඔව් පහයි. කූපන් ලබා දීම. කියන්නේ වෙළඳ කූපන්යක් දෙනවා. අපි බඩු ගත්තම ඒ රුපියල් 1000කට වඩා ගත්තම අපි හිතමු කියනවා ඒ අදාළ භාණ්ඩ ඇසුරුම කපලා මේ කූපන් පත්‍ර අලවල ඒක සම්පූර්ණ කරලා එවන්න. ඒතර කුසපත් ඇදීමෙන් තමයි තියාගල ලබා දෙන්නේ. කෝටි බෙතු බිහි වෙනවා. තේරෙනවද? අන්න ඒ වගේ කූපන් ලබා දීමත් తాවකාලිකයි. මට වඩා හොඳ කූපන් ක්‍රමයක් තරංකරුවෙක් ආව තරංකරුවන්ට මගේ මාකට් එකත් මොකද වෙන්නේ? මාරුලා යනවා. එහෙමනම් හොඳ මේක තමයි CDEGH CDEGH මේ තියෙන හතරවෙනි එක. මේක අතර පරිශ්‍රමණ කරන්න ඕන. පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්නෙත් අපි බලමු. 26 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාරයක ද්‍රවශීලතා අනුපාතය 2019 වර්ෂයේදී 3ට 1ක් සහ
2020 වර්ෂයේදී එකට එකක් විය. එමගින් පෙන්නුම් කරන්නේ මේ ද්‍රවශීලතානුපාතය කියන්නේ මොකක්ද? ද්‍රවශීලතානුපාතය කියන්නේ සමානයි ෂණික වත්කම්. කම්වලට ජංගම බැරකම්. ෂණික වත්කමට ජංගම බැරකම්. එහෙනම් එහෙම තමයි මෙයා. එහෙනම් මෙතන තියෙනවා 3ට 1ක්. ෂණික වත්කම් 3 නම් ජංගම බැරකම 1යි. හරිනේ. එතකොට 2019 දී 3ට 1යි. ෂණික වත්කම් 3 නම් ජංගම බැරකම 1යි. 2020 දී එකට එකක් වුණා. ඒකයි ඊළඟ කේස් එක. ඒකයි ඊළඟ කේස් එක. එකට එකක් වුණා. මේ 2019 දී මේ 2020 දී ප්‍රකාශයේ ද්‍රවශීලතාව වර්ධනය වී ඇති බවයි. එමගින් පෙන්නුම් කරන්නේ ද්‍රවශීලතාව වර්ධනය වී ඇති බවයි. මොකද කියන්නේ? වර්ධනය වෙලාද? දැන් ෂණික වත්කම් කියන්නේ තොගය හැර ජංගම වත්කම්නේ. බඩු තොගය සාමාන්‍ය ලේසියෙන් විකිරෙන්නේ නැති නිසා ෂණිකව මුදල් කරගන්න බැරි නිසා ෂණික අනුපාතයේදී ද්‍රවශීලතානුපාතය අපි තොගය අයින් කරනවා. අයින් කරාම තමයි එහෙනම් මෙතන ෂණික වත්කම් කියන්නේ සෙසු, මුදල්, බැංකු, ණය ගැතියෝ ආදි වශයෙන්. එහෙනම් එවැනි වත්කම් 3 ගුණයක් තියේදී ජංගම බැරකම් 1යි. ජංගම බැරකම්ෙන් 3 ගුණයක් තිබුණා. එහෙනම් ද්‍රවශීලතාව වර්ධනය වෙලාද? ඔව් වර්ධනය තිබුණා 19 දී. නමුත් විස්තරනකොට මොකද උනේ? ඒක එකට එකක් වුණා. ද්‍රවශීලතාව වර්ධනය වෙලාද නැත්නම් මොකද්ද? වර්ධනය නොවෙලාද? වර්ධනය වෙලා නැහැ. ඇයි හේතුව? ද්‍රවශීලතාව තව අඩු වෙලා වර්ධනය කෙසේ වෙතත් වර්ධනය නොවේ අඩුවීමක් වෙලා තියෙනවා. අඩුවීමේ වර්ධනයක් වෙලා තියෙනවා. තේරෙනවද? එතකොට උදාහරණයක් වශයෙන් ඔව් ෂණික වත්කම් 3ක් තියෙද්දි නැත්නම් ෂණික වත්කම් ලක්ෂ 3ක් තියෙද්දි ජංගම බැරකම් ලක්ෂයයි. ඒක හොඳයි. නමුත් දැන් වෙලා තියෙන ෂණික වත්කම් 3 එකට බැස්සා. එහෙනම් තේරෙනවද? 3 එකට බැස්සම දැන් ෂණික වත්කම් ජංගම බැරකම් සමානයි. ජංගම බැරකම් හිමියන් එකවර ඉල්ලා සිටියොත් ගෙවන්න කියලා ගෙව්වොත් එහෙම ව්‍යාපාර කරගෙන යන කාර්ය ප්‍රාදන ගැටලුව තියෙනවා. ඒ නිසා ද්‍රවශීලතාවයේ වර්ධනය විය කියන එක සම්පූර්ණ වැරදි. ඒක ගන්න බෑ. අසත්‍යයි. ප්‍රකාශයේදී කෙටිකාලීන ණය පහසුවෙන් ගෙවිය හැකි බව. කෙටිකාලීන ණය පහසුවෙන් ගෙවිය හැකි බව. කෙටිකාලීන ණය පහසුවෙන් ගෙවන්න පුළුවන්ද? මේ තත්ත්වයක් කරද්දී බෑනේ. කොහොම මේ ගෙවන්නේ? දැන් මේ ජංගම බැරකම් ලක්ෂයක් නම් ෂණික වත්කම් ලක්ෂයක් තියාගෙන තියෙන හදිස්සියේ මේක ඉල්ලුවොත් ගෙවන්න ඕනේ. නැත්නම් අවිශ්වාසය තියෙනවනේ. නැවත ගොඩ එන්න බෑ ව්‍යාපාරයට. එතකොට අවිශ්වාසය ආව. තේරෙනවද? එතකොට දැන් කසුකුසුවක් කරන සමාජයන් අසවල් කම්පැනි දෙක වැඩිලා තියෙන්නේ. දැන් ඒකේ ඩිරෙක්ටර්ස්ලා අයින් වෙනවා. දැන් ඔන්න මිනිස්සු සල්ලි ඉල්ලනවා ගිහිල්ලා අදිසි අපි දුරනෝනේ. තේරෙනවද? එතකොට ඒක අඩු කරගන්න තමයි තියෙන්නේ. ඉල්ලන කෙනාට දෙනවා. දුන්නම විශ්වාසය තියෙනවා නෑ වෙන්න බෑ. මෙහෙම බංකොලොත් නම් මේගොල්ලෝ කොහොමද මේ ගෙවන්නේ? තේරෙනවද? ඒ වගේ එහෙනම් දැන් මෙතන උනේ 20 වෙනකොට ද්‍රවශීලතාවයේ එකක් අඩු වුණා. අනිත් එක කෙටිකාලීන ණය පහසුවෙන් ගෙවිය හැකි බවයි. කෙටිකාලීන පහසුවෙන් ගෙවන්න පුළුවන්ද? බෑ. දැන් තියෙන එකට එකක්. හදිස්සියේ ජංගම බැරකම් හිමියන්ට එකවර ගෙවන්න උනොත් ඒක තියා ගන්නවා. දැන් කෙටිකාල අයිරා ණය පියවන්න සල්ලි නෑ. අන්න එහෙනම් ඒකත් බොරු වෙනවා. කෙටිකාල ණය පහසුවෙන් ගෙවිය හැකි නෙවෙයි කෙටිකාල ණය ගෙවුවොත් අපහසු වෙනවා. මේ දෙකම අසත්‍යයි. දෙකම සත්‍ය නම් ඒ සත්‍ය වන අතර බී අසත්‍යය වැරදි. ඒ අසත්‍ය වන අතර බී සත්‍යය වැරදි. ඒ සහ බී යන දෙකම අසත්‍ය වේ. දෙකම වැරදි. අසත්‍ය ඒක තමයි උත්තරේ. ඒ සහ බී සත්‍ය වන අතර බී මගින් ඒ පැහැදිලි කරේ. ඒ සහ බී සත්‍ය වන අතර බී මගින් ඒ පැහැදිලි කරේ වැරදි. දෙකම වැරදිනේ. එහෙනම් පැහැදිලිම උත්තරේ මොකද්ද? 3නේ. 3. ඒ සහ බී දෙකම අසත්‍යයි. දැකද ඒකත් ටිකක් හිතන්න අර ගැඹුරු ප්‍රශ්න 10න් එකක් තමයි ඒකත්. ටිකක් නේ ගොඩක් තර්ක කරලා හොඳට ඉවසීමෙන් තෝරන්න උත්තරයක් ඒක.
අපි ඊළඟ ප්‍රශ්නේ බලමු 27. පහත දෑ අතුරෙන් මානව සම්පත් කළමනාකරණයට අදාළ වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න. පහත දෑ අතුරෙන් මානව සම්පත් කළමනාකරණයට අදාළ වඩාත් නිවැරදි ප්‍රකාශය. හරිනේ? HRM වලට අදාළ නිවැරදි ප්‍රකාශය අහන්නේ. තාක්ෂණික සේවක පුහුණු අනුස්ථාපනය වේ. තාක්ෂණිකව සේවකයට පුහුණුවක් දෙනවා. ඒ කියන්නේ ටෙක්නිකලි. ඒ කියන්නේ ගොඩක් නවීන යන්ත්‍ර උපකරණ තේරෙනවද? භාවිතා කරලා සේවක පුහුණුව අනුස්ථාපනය වේ. තාක්ෂණික සේවක පුහුණුවෙන් ලබා දෙන පිපිදීම, මඟ පෙන්වීම, තොරතුරු ලබා දීම අනුස්ථාපනයද? නැහැ. අනුස්ථාපනය වෙන්නේ නැහැ නේ. ඒක වැරදි. ඊළඟට සේවක චලනය සේවක උසස් වීම වේ. මොකද කියන්නේ? සේවක චලනයේ උසස් වීමද? නැහැ. මොනවද සේවක චලන කියන්නේ දරුවනේ? සේවක චලන කියන්නේ සේවකයන්ගේ තනතුරක රැකියාව කරන ඕනෑම වෙනස්කමන්නේ. උසස් වීම තරක් නෙවෙයි. උසස් වීම චලනයක් තමයි. අඩු ගානේ ශ්‍රේණි ඉහළ දැමීම චලනයක් නේ. මාරු කිරීම ඒ චලනයක් නේ. తాවකාලික ගොඩනැවැත්වීම ඒ චලනයක් නේ. සේවයේ නවතාලීම, ලේ ඔෆ් කිරීම ඒ චලනයක් නේ. ඒ නිසා මේක විතරක් නේ. එහෙනම් මේකත් වැරදි. සේවක චලනය සේවක උසස් වීම අහන්නේ මානව සම්පත් කළමනාකරණයට අදාළ වඩාත් නිවැරදි ප්‍රකාශය. එහෙනම් මේකත් වැරදි. සේවක වැඩ හා ප්‍රතිඵල මැනීම කාර්යඵල ඇගීම් වේ. ඒක නම් ටිකක් හරි වගේ නේද? සේවක වැඩ හා ප්‍රතිඵල මැනීම කාර්යඵල ඇගීම් වේ. කාර්ය සාධනය මැන බැලීම කියන අර්ථයෙන් වෙන්නේ. සේවක වැඩ ඒ වගේ ප්‍රතිඵල මැනීම කාර්යඵල ඇගීම් වේ. ඒක අර්ථයක් තියව ගන්න බැරිම නැහැ. සේවකයින් සඳහා වූ පුහුණුව රැකියාස්ථ පුහුණුව වේ. සේවකයින් සඳහා ලබා දෙන පුහුණුව රැකියාස්ථ පුහුණුව. ඒ කියන්නේ on the job training. මේකේ නොකිය කියන්නේ මොකද්ද? සේවකයින් නොවන අය කළමනාකරුවන්ට නම් සංවර්ධනය. එතන හරි. නමුත් සේවකයින් සඳහා පුහුණුව රැකියාස්ථ පුහුණුවක්ම වෙන්න ඕනද නැහැ. on the job training වෙන්න පුළුවන්. off the job training වෙන්න පුළුවන්. රැකියාවෙන් බාහිර පුහුණුව වෙන්න පුළුවන්. ඒක මේකත් වැරදි. මේකත් වැරදි. රැකියා කාර්යඵල ඉහළ නංවාලීමට සිදු කරන පුහුණුව සේවක සංවර්ධනය වේ. රැකියා කාර්යඵල ඉහළ නංවාලීමට සිදු කරන පුහුණුව සේවක සංවර්ධනය වේ. නෑ. රැකියා කාර්යඵල ඉහළ නංවන්න. ඒ කියන්නේ රැකියාවේ ප්‍රතිඵල වැඩි කරලා ඵලදායීතාව වර්ධනය කරගන්න කරන්නේ එක නංවාලීම සේවක සංවර්ධනය නෙවෙයි. සේවක සංවර්ධනය කියන්නේ සේවකයන්ට උසස් වීම ලැබීම, බලතල සහ වරප්‍රසාද වැඩි වීම, ඒකට සේවක සෞඛ්‍ය ආරක්ෂා කිරීම. තේරෙනවද? ඒ වගේ සේවකයෙක් රැකියාවේ දියුණුවනේ. එහෙනම් ඒකත් වැරදි. උත්තරේ නම් මේක තමයි. දැක්කද? උත්තර පහම අපි පරිස්සමට තාර්කිකව කියවගෙන ගියාම නිවැරදි උත්තරේ ටක් ගාලා මතු කරගන්න පුළුවන්. තේරුණාද? එහෙනම් උත්තරේ 3. සේවක වඩා ප්‍රතිඵල මැනීම තමයි කාර්යඵල ලැබීම කියන්නේ. 3 වෙනි උත්තරේ. 28. පහත දෑ අතුරෙන් විශේෂිත මූල්‍ය ආයතන කාණ්ඩයට අයත් නොවන්නේ කුමක්ද? මතකද? දැන් මේ කියනකොටම මහ බැංකු වාර්ෂික වාර්තාව මූල්‍ය ආයතන වර්ගීකරණය කරපු ආකාරය නැත්නම් ඒ chart එක අපිට ශ්‍රීපත් වෙන්න ඕනේ. chart එක අපි දැකලා තියෙනවනේ. බැංකු පාඩමේදී විශේෂයෙන්ම දැක්කා. පහත දෑ අතුරෙන් විශේෂිත මූල්‍ය ආයතන කාණ්ඩයට අයත් නොවන්නේ. දැන් මූල්‍ය ආයතන කොහොමද වර්ග කළේ කියලා දැන් මතක් වෙනවද? දැන් මතක් වෙනවා. දැන් ඔබේ මනසේ ඕක දැන් එහාට මෙහාට ගමන් කරන්න ඕනේ. වර්ග කරන එක මුලින්ම බැංකු අංශය. බැංකු අංශය කියලා දාලම කොටස් තුනක්. එකක් බලපත්ලාභී වාණිජ්‍ය බැංකු, අනික බලපත්ලාභී විශේෂ බැංකු, අනිත් එක මහ බැංකු. ඊට පස්සේ මොකක්ද දාන්නේ? බැංකු නොවන නෑ. තැන්පතු බාර ගන්න අනිකුත් මූල්‍ය ආයතන. තැන්පතු බාර ගන්න අනිකුත් මූල්‍ය ආයතන කියන්නේ එහෙනම් උඩින් කියපු වාණිජ්‍ය බැංකුත් බලපත්ලාභී විශේෂ බැංකුත් නොවන මහජනගෙන් තැන්පතු බාර ගන්න පුළුවන් අනිකුත් මූල්‍ය ආයතන. තුනක් තියෙන මතකද? එකක් සනස සමිති, අනික උපකාර ග්‍රාමීය බැංකු, අනිත් එක මූල්‍ය නැත්නම් මුදල් සමාගම්. අනිත් එක විශේෂිත මූල්‍ය ආයතන. ඒ කියන්නේ විශේෂිත වූ මූල්‍ය කාර්යයන් පෙරදරි කරගෙන ක්‍රියාත්මක වන මූල්‍ය ආයතන ඔක්කොම දාන්නේ විශේෂ මූල්‍ය ආයතන වලට. දැන් සමහර ආයතන තියෙනවා වෙන්චර් කැපිටල් කම්පැනිස්. නවක ව්‍යාපාරිකයින්ට ව්‍යාපාර ආරම්භ කරන්න අවශ්‍ය මූලධනය සපයා දෙනවා. විශේෂිත කාර්යයක්. ඒ වගේ මිල අධිකවත්කම් මිලදී ගන්න හෝ පාවිච්චි කරන බද්දර ගන්න
කල්බදු පහසුකම් සපයනවා. ඒතර ඒකත් විශේෂ දෙයක් නේ. ඒ වගේ. එතකොට තව හතරවෙනි එක තමයි අපි කිව්වේ ගිවිසුම්ගත ඉතුරුම් ආයතන. ගිවිසුම්ගත ඉතුරුම් ආයතන. ඒ කියන්නේ මොකද්ද? එක්ක යම් සිද්ධියක් සිදු වූ පසු නැත යම් කාලයක් නිම වූ පසු ආපසු ගෙීමේ එකගත ඇතුව පවත්වාගෙන යන අරමුදල් වර්ග. කොහොමද බෙදුවේ? මොනවද උදාහරණයක් වශයෙන් සේවකර්ත සාධක අරමුදල, සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල වෙන දේවල්. රක්ෂණ සමාගම් ඒවා. ඒතර අහන්නේ විශේෂිත මූල්‍ය ආයතන කාණ්ඩයට අයත් නොවන එක. විශේෂිත. ඒකක බාර විශේෂිතයි. යුනිට් ට්‍රස්ට් විශේෂ කාර්යයක්. කුඩා පරිමාණ ආයෝජකයන්ගේ ඉතිරි කිරීම එක රාශී කරලා ෆන්ඩ් එකක් හදලා එකවර ආයෝජන කළඹක ආයෝජනය කරලා සාමාන්‍ය ආදායම් ස්ථාවර ආදායම ලබා දෙන ක්‍රමය. විශේෂිත ක්‍රමයක් ඒක. විශේෂිත කාර්යභාරයක් ඉෂ්ට කරන්නේ නැහැ ඒක. කොටස් තරවුකරුවන්. මොකද කියන්නේ? විශේෂිත මූල්‍ය ආයතන දෝ කොටස් තරවුකරන තරවුකාර සේවයේදීමත් විශේෂිත කාර්යනේ. ඒකත් හරි. අනේ නොවන එක ව්‍යවසායක ප්‍රාර්ථන සමාගම් පැහැදිලිවම විශේෂිත කාර්යයක්. මොකද මුලින්ම ආරම්භ කළෙත් මිල නොකොළ සමාගම්. දැන් මිල කළ සමාගම් වල කොටස් සානායකට ටක් ගාලා විකිනෙන්න ඕනේ. මිල නොකොළ සමාගමකට පිළිගැනීම අඩුයිනේ. නමුත් මිල නොකොළ සමාගම උනත් කරන ව්‍යාපාරික කාර්යය රටේ අත්‍යවශ්‍ය සේවාවක් නම් ජනතා සුබ සාධනෙට හේතු වෙන සේවාවක් නම් ඒකට තේරෙනවා. ඒකෙන් අපි මොකද කරන්නේ? ඒක අපි තියාගන්න ඕන. ඒක අපි සහන දීලා හරි තියාගන්න ඕන. තේරෙනවද? අනික ඒ ව්‍යාපාරයට අපි අතහිත දෙන්න ඕන. ඒ නිසා ඒ ජාතික ආර්ථිකයට යහපතක් වෙන නමුත් බැංකු අංශයේ ණය දීමට බැලිකමක් දක්වන එවැනි අංශවලට ණය දීමට තමයි මේ වෙන්චර් කැපිටල් සමාගම ආරම්භ කළේ. දැන් එහෙම එකක් නෑ. දැන් ඕනම ව්‍යාපාරයක් ආරම්භ කරන්න, පුළුල් කරන්න, නවීකරණය කරන්න ණය දෙනවා. ඒකත් ඒතර විශේෂ දෙක වලට තමයි අයිති වෙන්නේ. ප්‍රාථමික අලෙවිකරුවන්. ඒකත් එහෙමනේ. ඒකත් විශේෂිතනේ. ප්‍රයිමරි ඩීලර්ස්ලා ප්‍රාථමික අලෙවිකරුවන්. තේරෙනවද? ප්‍රාථමික අලෙවිකරු කියන්නේ රජයේ සුරකුම්පත් මහ බැංකුව විකුණන විටම මිලදී අරගෙන මහජනයාට විකිණීමේ බලය ලත් ආයතන විශේෂයි. ඒතර ඒකත් කරන විශේෂිත කාර්යයක්. නමුත් රක්ෂණ සමාගම් අන්න ඒක නෑ. රක්ෂණ සමාගම් කියන්නේ විශේෂිත කම් නෙවෙයි. මොකද්ද? ගිවිසුම්ගත් ඉතුරුම් ආයතනයක්. ඒ කියන්නේ ජීවිත රක්ෂණදී නම් රක්ෂිතය මිය නොගියොත් ඉතිරි කිරීමක් සේ ආපසු ගෙවන බවට රක්ෂිතය මිය ගියොත් යැපෙන්නන්ට රක්ෂණ ඔප්පුවේ ප්‍රතිලාභ ගෙවන බවට පොරොන්දුවක් තමයි තියෙන්නේ. එහෙනම් ඒක ගිවිසුම්ගත ඉතුරුම් ආයතනයක් වෙන්නේ. එහෙනම් මේ උත්තරේ 5. අහන්න විශේෂ මූල්‍ය ආයතනයක් නොවන එක. උත්තරේ 5. පරිස්සමෙන් කියවන්න ඕනේ. බැංකු පාඩමේදී කතා කර මූල්‍ය ආයතන වර්ගීකරණය මතක් වෙන්න ඕනේ. පැහැදිලිනේ? අපි ඊළඟට බලමු 29 වෙනි ප්‍රශ්නේ. ව්‍යාපාරයක දත්ත හා තොරතුරු කිහිපයක් පහත දැක්වේ. ව්‍යාපාරයක දත්ත හා තොරතුරු කිහිපයක් පහත දැක්වේ. ඉහත ද ඇතුලෙන් දත්ත පමණක් ඇතුළත් වන්නේ. දත්ත. මතක දත්ත කියන එක ඩේටා. දත්ත කියන්නේ ව්‍යාපාරයක සංවිධාන පරිසරය තුල හා ව්‍යාපාරවල විවිධ ගණිදුණු හා සිදුවීම් තුලින් ව්‍යාපාර විසින් රැස් කර ගන්නා මූලික කරුණු හා සංඛ්‍යා පරිසරය පිළිබඳවත් ගණිදුණු හා විවිධ සිදුවීම් ගිනි හානි සොරහන් සිදුවීම් කියන්නේ ඒ වගේ උදාහරණ වශයෙන්. එහෙනම් එකක් ව්‍යාපාර පරිසර අනිත් එක ව්‍යාපාරයේ ගණිදුණු හා සිදුවීම් පිළිබඳව ව්‍යාපාරේ ක්‍රමානුකූලව රැස් කරගන්න මූලික කරුණු හා සංඛ්‍යා තමයි දත්ත කියන්නේ. හරිද? ඒ මූලික කරුණු හා සංඛ්‍යා කියන එක වෙනසකට භාජනය නොකර තමයි රැස් කරන්නේ. ඒක දත්තයක්. ඒවා යම් වෙනසකට භාජනය කරලා ගණනය කිරීමට ලක් කරලා පරිවර්තනය කිරීමට ලක් කරලා තීරණ ගත හැකි දේවල් බවට පත් කරොත් කියන තොරතුරු කියලා. දැන් අපේ ආයතනයේ වැඩ කරන සේවකෝ 100යි. කියන එක මොකද්ද? දත්තයක්. ඒක අපි ආකාරයෙන්ම ගත්තා. නමුත් අපි මේ 100 දෙනා සම්බන්ධ යම් ගණනය කිරීමක් කරනවා. ඒ 100 දෙනා වැඩ කරපු කාලය අනුව එකිනෙකා නිපදවු නිමෙවුම් ටික ගන්නවා. ඒක සේවකෝ 100 දෙනාගෙන් වැඩි කරනවා. එහෙනම් මුළු නිමෙවුම් වෙනවා. ඊට පස්සේ බෙදෙනවා ඒ සේවකයන්ගේ වැඩ පැය ගන්න අනුව. සේවා පැය ගන්න බෙදෙනවා. ඒතර එනවා පැයක ඵලදායිතාව. ඒක ගණනය කිරීමන් ඒතර ඒක තොරතුරු. ගණනය කළ අමුදයක් නම් දත්තයක්. ඒතර අහන්නේ දත්ත පමණක් ඇතුළත් වරණේ. කාලසටහන් කියන්නේ මොකද්ද? කාලසටහන් දත්තයක්ද? කාලසටහන් දත්තයක් නෙවෙයි. කාලසටහනක් අපි හදනවනේ නේ. ඒකේ නිර්මාණයක් තියෙනවනේ. ඒකකයක බර. ඒකකයක බර. මොකද කියන්නේ? ශිෂ්‍ය වාර්තා පොත්, භාණ්ඩ මිල, ගෙවීම් පත්‍රිකා,
විකුණන ලද ඒකක ප්‍රමාණය, සේවක නම්, මුදල් ලදුපත්, බදු කේත, බාකෝඩ් සිස්ටම් තප්පර 5 දෙනෙක් කල්පනා කරලා කියන්න බලන්න. හැඟුනේ කොහොමද? තර්ක කළේ කොහොමද ඔයගොල්ලෝ? කාලසටහන් දත්තයක් නෙමෙයි. මොකද කාලසටහන අපි නිර්මාණය කරන එක නිර්මාණය කරනවා නම් තොරතුරක්. නිර්මාණය කරගෙන වෙනසක් කරලානේ ගණනය කිරීම කරලා කලාත්මක චිත්‍ර ඇඳලා බෙදලා සුළු කරලා එක එක ක්‍රමවලට අපි ගත්තොත් ඒක තීරණ දැන් කාලසටහන් තොරතුරු තීරණයක් ගන්න පුළුවන්. දත් වලින් තීරණ ගන්නත් බෑනේ. කාලසටහන අනුදන්න දැන් ඊළඟ පැයේ තියෙන මොන විෂයද? මොකක්ද අපිට තියෙන රාජකාරීනේ. ඒක ගන්න බෑ. ඒකක බර භාණ්ඩයක බර කිලෝ මෙච්චරයි කියලා කියන ඉතින් ඒක විශේෂ දත්තයක් මිසක් මේ ගණනය කරලා වෙන එකේ තේරුමක් නැහැ නේ. ඒක දත්තයක්. ශිෂ්‍ය වාර්තා පොත් ඒකෙත් තියෙනවා ගණනය කිරීම. ශිෂ්‍යයන්ගේ ශිෂ්‍ය වාර්තා පොත්වල තියෙනවා ප්‍රතිඵල, ක්‍රීඩා කුසලතාවලට දීපු ලකුණු ප්‍රමාණය, සබ්ජෙක්ට් වයිස් ගත ලකුණු ප්‍රමාණය. ඒක ගණනය කිරීම කරලා තියෙනවා. ඒක තොරතුරක්. මොකද ඒකෙන් ශිෂ්‍යයාගේ ඉගෙන ගන්න එයා ගමන් කරන ගමන් මගේ එයා යනවද නැද්ද කියලා අපිට තීන්දුව කරන්න පුළුවන්. තීරණ ගන්න පුළුවන්. ඒකත් නෑ. භාණ්ඩ මිල ඒක දත්තයක් ඇති. මේ භාණ්ඩ රුපියල් 100 එච්චරයි. ගණනය කිරීම මොකුත් නෑ. ඒකේ ආකාරයෙන්ම ගත්තා. ගෙවීම් පත්‍රිකා බෑ. ගෙවීම් පත්‍රිකා වෙනස්. ගෙවීම් පත්‍රිකා එකිනෙකට වෙනස්. සමහර ගෙවීම් පත්‍රිකා තියෙනවා සුළු මුදල් සම්බන්ධ ගෙවීම් පත්‍රිකා. ඒකේ විස්තර වැඩි. සමහර ගෙවීම් තියෙන සුළු වියදම් ගෙවීම් පත්‍රිකා. ඒකේ සරලයි. ඉතින් ඒසයි ඒකේ ඒකාකාරී බවකුත් නැහැ. අනික මේක මේ දත්තෙකුත් නෙවෙයි ඒක. තොරතුරුකුත් නෙවෙයි මම හිතන්නේ ගෙවීම් පත්‍රිකා කියන්නේ. තොරතුරක් තමයි තොරතුරක් කියලා ගන්නත් ඕනේ. ඊට පස්සේ විකුණලද ඒකක ප්‍රමාණය. ඒකක 500ක් වික්කා කියලා කියනවා. ඒක දත්තයක්. ගණනය කිරීමක් නෙවෙයි ඒකත් දත්තයක් කියලා. සේවක නම්. සේවකයන්ගේ නම් නාම ලේඛනේ නම් දානවා. ඒක විශේෂ කලාවක්ද? ඒ නම් හොයාගත්තද? ඒ නම් මැරිලා කියලා අලුත් නම් ටිකක් ගෙනාවද? නෑනේ. ඒ අරකමනේ. එන ඒකත් දත්ත. මුදල් ලදුපත්. ඒක නම් තොරතුරක්නේ. මුදල් ලදුපත් වල එක එක ලදුපතේ එක එක මුදල් ලැබීම් තියෙන්නේ. ඒක තොරතුරක්. බදු කේත. අන්න ටැක්ස් කෝඩ් ඒක ඇවිල්ලා දත්තයක්. දැන් උදාහරණයක් වශයෙන් ටින් අංකය. ටින් tax identification number ටින් අංකය tax identification number ඒ ටින් අංකයක් කියලා කියන්නේ එක එක රටවල් ජාත්‍යන්තර නිලධාරීන් දීමේදී ඒ රටවල සංස්කෘතිය ආගම භාෂාව වෙනස් වුණත් බහන්න පහසුවෙන් හඳුනා ගැනීමට වෙන් කර ඇති කේත ක්‍රමයන් ඉතින් ඒකත් දත්තයක්. ඒකත් දත්තයක්. එහෙමනම් දත්තේ එන්නේ BDFGI BDFGI තියෙන දෙක. ඔව්. එතකොට අපි මේ පිළිතුර සිලෙක්ට් කරේ බොහොම පරිස්සමට. තේරුණාද? දැන් දත්ත කියන්නේ බොහොම සරල සංකල්පයක්. නමුත් මේ දෙන විස්තර අනුව පේනවා පැටලෙනවා. හරියට කල්පනා කරලා ගන්න ඕනේ. තේරුණාද? බලන්න කාලසටහන් කොහොමද? ගම් බලන කාලසටහන් වල ඇති දෙයක් නැහැ ඉතින්. කාලසටහන් මොකද්ද? අපි පැයම පැය නැත්තම් ගෙදර ඇවිල්ලා හවස වැඩ කරන විදියනේ. ඒක දත්තයක් නෙති. නෑ. ඒක තොරතුරක්. මොකද ඒකේ බොහෝ දේ අපිට ගන්න පුළුවන්. ඒකේ සමහර විෂයන් වලට වැඩි කාලයක් දීලා තියෙනවා ටයිම් ටේබල් එකේ. සමහර විෂයන්ට අඩු කාලයක් දීලා තියෙනවා. තේරෙනවද? ඒ අතරේ විෂය අපි කාලච්ඡේද දෙකක් අතරේ විවේකීකුත් දීලා තියෙනවා. සමහර ක්‍රීඩා කරනත් අවස්ථාව දීලා තියෙනවා. තේරෙනවද? දැන් බලන්න දැන් ඔය සමහරට නේවාසික පාඨමාලා පවත්වන අධ්‍යාපන ආයතන තියෙනවා. ඒ වගේම සෙමිනරිස් දෙව්සත්තල් ඒවැ පවස් අවසර තියෙනවා. ළමයිට ක්‍රීඩා කරන පැය දෙකමාරක වෙන් කරලා. අවශ්‍යයි ඒක. ඒව නිර්මාණශීලීකෙන් තමයි මානසික ඒකාග්‍රතාවයෙන් මිදෙන්න. තේරෙනවද? එතකොට ඒව මොනවද? නිර්මාණශීලී දේවල්. ගණනය කරලා කිරල මැල්ල හදන දේවල්. මේ වගේ ගණනය කිරීමක් කිරල මැල්ල කිරීම නම් ඒක තොරතුරක්නේ. එක පාට මේක තේරෙන්නේ නැහැ. තේරෙනවද? ශිෂ්‍ය වාර්තා පොත පවා. ශිෂ්‍ය වාර්තා පොතේ බලන්න ඉතින් ඒක දත්තයක් නැත්තයක් නේ තොරතුරක්. දෙමව්පියන්ට හොඳට දරුවගේ කාර්ය සාධනය පෙන්눔 කරනවා. ඒ නිසා මේක හරි පරිස්සමෙන් ඉවසීමෙන් කියවල බලලා තමයි මේ උත්තර සිලෙක්ට් කරගන්න ඕනේ. නැත්තම් මේ ලේසි ප්‍රශ්නේ අමාරු වෙනවා. ඇත්තටම මේක අමාරුයි. නමුත් මේක හරියට ඉවසීමෙන් අපි ඉවසීමෙන් බොහොම සංසුන්ව බුද්ධිමත්ව කියවද්දී අපිට උත්තර ටික හොඳට පරිශීලනය කරගන්න පුළුවන්. පැහැදිලි නේද? උත්තරේ 2. උත්තරේ 2.
අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. 30 වෙනි ප්‍රශ්නය අවසාන MCQ ප්‍රශ්නය. බිස්කට් නිෂ්පාදන ආයතනයක ස්ථාවර පිරිවැය රුපියල් 2000ක් වේ. විචල්්‍ය ශ්‍රම පිරිවැය ඒකකයක රුපියල් 5කි. ඒකක 1000ක් නිපදවීමේදී සාමාන්‍ය පිරිවැය වන්නේ. අපි බලමු උත්තරේ මොකක්ද කියලා. ස්ථාවර පිරිවැය රුපියල් 2000යි. විචල්්‍ය ශ්‍රම පිරිවැය ඒකකයකට 5යි. ඒකක 10ක් නිපදවද්දී සාමාන්‍ය පිරිවැය අහන්නේ. එහෙනම් විචල්්‍ය ශ්‍රම පිරිවැය විචල්්‍ය ඍජු ද්‍රව්‍ය පිරිවැය එහෙම දීලා නැහැ. විචල්්‍ය ද්‍රව්‍ය පිරිවැය නැහැ. විචල්්‍ය ශ්‍රම පිරිවැය කියන්නේ ඍජු ශ්‍රම පිරිවැය. විචල්්‍ය ශ්‍රම පිරිවැය කියන්නේ ඍජු ශ්‍රම පිරිවැයම තමයි. ඒකකයකට 5යි. ඒකක 10ක් නිපදවීමේදී සාමාන්‍ය පිරිවැය හොයන්න. එහෙනම් ඒකක 10ට අදාළ ස්ථාවර පිරිවැය 2000යි. ඒකක 10ක් කිව්වොත් 500ක් කිව්වොත් ස්ථාවර පිරිවැය සමානයිනේ. එහෙනම් ඒකක 1000 දී විචල්්‍ය පිරිවැය හොයන්න පුළුවන් 5න් වැඩි කරා. එහෙනම් විචල්්‍ය පිරිවැය රුපියල් 5000යි. ඒක කොහොමද ආවේ? ඒකක 10 වැඩි කිරීම 5. එහෙමනම් මුළු පිරිවැය සමානයි. මුළු පිරිවැය සමානයි රුපියල් 7000. මුළු පිරිවැය සමාන රුපියල් 7000. දැන් අහන්නේ මොකද්ද? අහන්නේ ඒකක 10ක් නිපදවීමේ සාමාන්‍ය පිරිවැය. ඒකක 10ක් නිපදවීමේ සාමාන්‍ය පිරිවැය. ඒකක 10ක් නිපදවීමේදී සාමාන්‍ය පිරිවැය කොහොමද හොයන්නේ? එහෙනම් ඒක බෙදන්න ඕනේ. ඒකක මුළු පිරිවැය බෙදන්න ඕනේ ඒකක ගන්න. තේරුණාද? එහෙනම් සාමාන්‍ය පිරිවැය සමානයි මුළු පිරිවැය බෙදීම ඒකක. මුළු පිරිවැය 7000යි. ඒකක 1000යි. එහෙමනම් රුපියල් 7යි. රුපියල් 7යි. බොහොම සරලයි. එහෙමනම් ඒකක 1000ක් නිපදවීමේදී සාමාන්‍ය පිරිවැය රුපියල් 7යි. මේ තියෙන තුන්වෙනි උත්තරේ 7යි. හරිනේ. මුළු පිරිවැය හොයාගන්න ලේසි. ස්ථාවර පිරිවැය දීලා තියෙනවා. එකක විචල්්‍ය ශ්‍රම පිරිවැය 5යි. ඒකක 18 නම් 5000යි. 5000යි 2000යි 7000යි මුළු පිරිවැය බෙදෙනවා ඒකක සංඛ්‍යාව 10න් ඉතුරු වෙනවා. ඇවරේජ් එක එන්නේ ඒකකයක සාමාන්‍ය පිරිවැය. ඒකකයක දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ ඒකක 10ක් නිපදවීමේදී සාමාන්‍ය පිරිවැය වන්නේ කොහොමද? නිකන් ප්‍රශ්නේ පැහැදිලි නෑ. එහෙම එකක් තියෙනවා. මම ඒක පිළිගන්නවා. කන්ට්‍රෝලින් චීෆ් ගේ ප්‍රශ්නේ සැකසීමේ පොඩි දුර්වලතාවයක්. ඒකක 1000ක් නිපදවීමේදී සාමාන්‍ය පිරිවැය වන්නේ කොහොමද? නිකන් ඒකක 10 ඇවරේජ් එක වගේ අහන්නේ නෑ. මේකේ අහන්නේ ඒකක 10ක නිපදවීමේදී ඒකකයක සාමාන්‍ය පිරිවැය කියලා අහුවනම් වඩා පැහැදිලි. එහෙම නිරවුල් අහලා නැති එක අඩුවක්. නමුත් අපිට මේක දැනෙන්න ඕනේ වෙන විකල්පයක් නෑනේ හදන්න. මේක අපිට වෙන හොයන්න දෙයක්වත් නෑනේ. ඉතින් අපි මේ වගේ ඇවරේජ් එක ගන්නවා. පැහැදිලිද? රයිට්. එහෙනම් උත්තරේ 3. එතකොට අපි අද පාඩම් පරිච්ඡේදයනුත් සාකච්ඡා කළ සාර්ථකව 2021 වර්ෂයේ පැවැත් වූ විභාගෙදී වාස්තික ප්‍රශ්න පත්‍රය හෙවත් පළවන ප්‍රශ්න පත්‍රය තුළ යොමු වෙච්ච සියලුම බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කර බොහොම පුළුල් ලෙස සාකච්ඡා කර විශ්ලේෂණාත්මකව සාකච්ඡා කර ගැඹුරුම බහුවර්ණ ප්‍රශ්න 10ක් සරලම බහුවර්ණ ප්‍රශ්න 10ක් මධ්‍යස්ථ බහුවර්ණ ප්‍රශ්න 10ක් වශයෙන් අපි වරින් වර හඳුනාගෙන අපි දන්න එහෙම රටාවක් තියෙනවනේ. ඒ රටාව තුළ අපි හොඳට සංචරණය කළා. හොඳින් ස්පර්ශ කරමින් ඒ ප්‍රශ්න වලට ප්‍රවේශ වෙන්න පිළිතුරු කියවල සංසන්දනය කරන්න පිළිතුරු අතර ගමන් කරන්න වඩාත්ම නිවැරදි පිළිතුරු තෝරගන්න අපි පෙළඹුණා. ඉතින් දැන් පිළිගන්නද ටිකක් මහන්සි වුණොත් ඔබ මොලේ පාවිච්චි කරලා ඉවසීමෙන් ලියුවොත් ප්‍රශ්න 30ම හරියන්න පුළුවන්. නැත්තම් අඩුම 25කට යන්න දැන් දැනුම ඔබට තියෙන්න ඕනේ. තේරුණාද? රයිට්. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන්
2021 පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඉතුරු ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒ පාඩම් පරිච්ඡේදත් මගහැර ගන්න එපා කියලා සිහිපත් කරමින් අපි නැවත ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් හමු වෙන්න බලාපොරොත්තු වෙනවා.